අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රාතරුපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල ඉහළට අඩු ආදායම්ලාභී පවුල් සඳහා භූමිතෙල් සහනාධාරයක් ලබා දීමට තීරණයක්. යූරියා පොහොර තොගයක් දිවයිනට බෙදා හැරීම් අද සිට ආරම්භනවා. කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. ලබන මාසය තුල සියලු විශ්වවිද්‍යාල විවෘත කෙරේ. චීනයත් උග්‍ර විදුලි අර්බුදයක. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුදල් සහනාධාරයක් ලබා දීමට රජයට යෝජනා කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් ලෙසයි දැක්වුණේ. මින් පෙර භූමිතෙල් ලීටරයක මිල සඳහන් වුණේ රුපියල් 87ක් ලෙසයි. ඒ අනුව භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල් සහ වැවිලි ශේෂ්ත්‍ර සඳහා ඍජු මුදල් සහනාධාරයක් ලබා දීමට රජය යෝජනා කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ භූමිතෙල් මිල සංශෝධනය වසර ගණනාවක් තිස්සේ අත්‍යවශ්‍යව තිබූ දෙයක් බවයි. මේ අතර ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය හරහා ඉන්ධන ආනයනයට මාසිකව වැයවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 500 සිට ඩොලර් මිලියන 230 දක්වා පහත ගොස් ඇති බවයි විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. එම අමාත්‍යාංශය නිවේදනය කළේ එම ක්‍රමවේදය මෙරට වැසියන්ට කෝටා මත පදනම්ව ඉන්ධන බෙදා හැරීමේ වැඩපිළිවෙලක් සැපයීමට අමතරව ජාතික ඉතිරියක් පිණිසද හේතු වී ඇති බවයි. ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදයට මේ දක්වා වාහන මිලියන 6ක් ලියාපදිංචි වී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම දිවයින පුරා ඉන්ධන පෙරවුම් හල්වලින් 93%කම මෙම ක්‍රමවේදය භාවිතා වන බවද අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර බොරතෙල් මෙට්‍රික් ටොන් 1,20,000ක් රැගත් දෙවන බොරතෙල් නෞකාව ඉදිරියේදී පැමිණීමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. ඒ අනුව ඉදිරි දින 40 තුළ සපුගස්කන්ධ පිරිපහදු උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර අද දිනේ ඇතැම් ප්‍රදේශවලට පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. මෙරට ආර්ථික සංවර්ධනයේ මූලික පියවර තැබිය හැක්කේ මහකන්නේ ගොවිතැන සාර්ථකව නිම කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා බිම් මට්ටමේ නිලධාරීන් මනා කැපවීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අපේ ආර්ථිකය ගිය අවුරුද්දට වඩා 8%කින් අඩු වෙන්න යනවා. ඒක ශීඝ්‍රයෙන් දැන් සිදු වෙනවා. මෙහෙම ශීඝ්‍රයෙන් අඩු වුණා නම් අපි බලන්න ඕනේ ඒක ඒ වගේම ආපහු තල්ලු කරලා දියුණු වෙන්න. ඉතින් කොහෙන්ද අපිට ඉස්සෙල්ලාම ආර්ථිකයේ සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්? මහා කන්නේ ගොවිතැනේ. අපි ගොවිතැන හරියට සාර්ථකව කරනවා නම් ආපහු අඩු වුණ ආර්ථිකයේ ඇකුලෙනේ ආර්ථික ආපහු තල්ලු කරන්න පුළුවන්. එහෙනම් අපි බලන්නේ ආණ්ඩුවක් හැටියට මහා කන්නේට යොදවලා වැඩ කටයුතු කරන්න. පෝර දෙන්න, පෝර වලට අපිට දැන් ආධාර ලැබිලා තියෙනවා. ඒ වගේම පෝර ගේන්ට යනවා. පෝර ගැන අපිට පුළුවන් සහනයක් ලබා දෙන්න, බීජ ලබා දෙන්න. අපිට ඕන සියලු දෙනාම සාර්ථකව හොඳ මහා අස්වැන්නක් ලබා දෙන්න. එතකොට මේ පීඩනය අඩු කරන්න පුළුවන්. අපිට පිහිට වෙන්න තියෙන අපි විතරයි. පිටින් වෙන්න තියෙන පිහිට ඔක්කොම දැන් දීලා තියෙන. ඉන්දියාවෙන් දුන්න බිලියන් ඩොලර් බිලියන් 3ක්, ඇමරිකාවෙන්, ලෝක බැංකුවෙන්, අනික් රටවල් වලින් අපිට ආධාර දෙනවා. ඒ ආධාර ඔක්කොම අරගෙන අපි දැන් විශේෂයෙන්ම අපේ කෘෂිකර්මයෙන් වී ගොවිතැනෙන් අපි ආරම්භ කරමු කියලා මම මෙතන කියන්න කැමතියි. ඉතින් මේ වැඩ කටයුත්ත කරනකොට ඔබ සියලු දෙනාටමත් විශේෂයෙන්ම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ටත් වැඩසටහනක් තියෙනවා. මොකද්ද වෙන්නේ? මොකද්ද අඩුපාඩුකම්? තමන්ගේ මන්ත්‍රීවරු ඉන්නවා. එයාට දැනුම් දෙන්න. ඒගොල්ලෝ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ දැනුම් දෙනවා. මොකද්ද තියෙන අඩුපාඩුකම් ගැන? ඒ සියල්ලම ලබලා දුන්නාම අපිටත් පුළුවන් එන එකට එකතු වෙලා ඒ වැඩසටහන කරන්න. ගම් මට්ටමේ මං හිතන්නේ බිම් මට්ටමේ ඉන්න නිලධාරීන් දිසාලේකම්තුමා තුන් දෙනෙක් අපිට ඉන්නවා ග්‍රාම නිලධාරී ඉන්නවා වෙන කවුද ඉන්නේ
9ක් ඉන්නවා. ඒගොල්ලෝ ගොවිතැන් කරත ඇතිනේ. තව මොකක්වත් වමනා නැහැ. අපි ඒ අයට මේ තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ටාසේ බෙදලා හැම එක්කෙනාම කොටසක් වාර්තා කරන්න කියනවා. වැඩ කරනවා නම් වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නැහැ. ඒක දිසා ලේකම්තුමාට බලා ගන්න වෙයි ප්‍රාදේශීය ලේකම්වරු එක්ක. කාටවත් නිකන් කන්න බෑ. මොහක් හරි කරන්න ඕනේ. මොකද අපි ගෙවන්නේ. මටත් නිකන් කන්න බෑ. මොහක් හරි කරන්න ඕනේ. මම මේක දිනු කරේ නැත්තම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලා ගමෙන් පටන් ගමු. ආණ්ඩුවේම හැම එකම වුමනා නැහැනේ. දැන් ආණ්ඩුවෙන් ජීවත් වෙන කාලේ ඉවරයි. මේ ජනතාව බලන්නේ දේශපාලඥයන්ගෙන් මේකට විසඳුමක් හොයලා දෙන්න කියලා. ඒක අපි හොයලා දෙන්න ඕනේ. ජනතාව කියන්නේ අපිට එකට එකතු වෙලා මේ පීඩනය නැති කරන්න කියලා. ඒ පණිවිඩය අපි තේරුම් ගන්න ඕනේ. අරන දේශපාලනේ වුමනා නැහැ. පාර්ලිමේන්තුවේ පක්ෂ මාරු කරා කියලා ප්‍රශ්න විසඳනවා කියලා ජනතාව හිතුවේ නැහැ. අපි එකට වැඩ කරාම අලුත් දේශපාලන න්‍යායක් එයි. මේ පරණ එකට යන්න බෑ. අපි අලුත් එකට යමු. ඒත් මීට වඩා හොඳට සීලාචාර දේශපාලනයක් අපි ගන්න ඕනේ. කවුරු හරි හිතනවා නම් ඡන්දයක් දාලා බලය ගන්න පුළුවන් කියලා හිතන්න එපා. එහෙම කරොත් ඔක්කොලම දියවන්න ඔයට දාන්න. ඉන්දිය ණයාධාර යටතේ මෙරටට හිමිවන දෙවන යූරියා පොහොර තොගය ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් බාර දීම අද සිදු කෙරුණා. ඒ අනුව අද සිටම එම පොහොර තොගයේ බෙදා හැරීම ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. ඉන්දිය ණයෝජනා ක්‍රමයේ යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000ක තොගයේ දෙවන කොටස අද පෙරවරුවේ මෙරටට බාර දීම සිදු වුණා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසිනුයි එම පොහොර තොගයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත නිල වශයෙන් බාර දීම සිදු කළේ. යූරියා මෙට්‍රික් ටොන් 21000කින් සමන්විත එම පොහොර තොගය ලංකා පොහොර සමාගමට සහ කමර්ෂල් පොහොර සමාගමට යැවීමේ කටයුතුද ඒ අනුව ආරම්භ කෙරුණා. ඉන්දිය රජය විසින් යලකන්නේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000ක් ලබා දීමට පියවරගත් අතර ඉන් පළමු තොගයේ වශයෙන් යූරියා මෙට්‍රික් ටොන් 44000ක් අද සිටම එය අවශ්‍ය ප්‍රදේශවලටම අපි ප්‍රවාහනය කරමින් ලබා දෙනවා. මේ පළමු තොගය මීට ප්‍රථම ලබා දුන්න ඒවා මේ වන විටත් කුඹුරු වලට යොදලා දැන් ඒවා හොඳ තත්ත්වයෙන් මේ කුඹුරු ටික සකස් වෙමින් තියෙන අවධියක තමයි දෙවන තොගය අපිට ලැබෙන්නේ. මේ දෙවන තොගය අපි වැඩි ප්‍රමාණයක් දැන්ටමත් බලාපොරොත්තු වෙමින් තිබෙන්නේ තේ වගාවටත් ඒ වගේම බඩිනු වගා කරන ගොවීන් මෙත ලබා දෙන්න. ඉතිරේකව මහකන්නේ යාපනයෙන් පටන් ගත්ත පළවෙනියටම අපි යාපනයට දැන්ටමත් මෙට්‍රික් ටොන් 200ක් යූරියා යවලා තියෙනවා. ඒ වගේම උතුරු ප්‍රදේශයේත් නැගෙනහිර ප්‍රදේශයේත් තමයි කලින්ම ඊ වගාව ආරම්භ වෙන්නේ. ප්‍රදේශවලට මේ පොහොරම අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මහකන්නේ පොහොර ලබා ගැනීමේ ටෙන්ඩර් පත් සකස් කිරීම මේ වන විට ආරම්භ කරලා තිබෙනවා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා. ඒ අනුව මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ අගමිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනිකලු විහාරය සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණා. විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, තිස්ස බණ්ඩාර රත්නායක, HDJ කුලතුංග, BP දහනායක ඇතුළු පුරවැසියන් 9 දෙනෙකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා. එහි වග උත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි. පෙත්සම්කරුවන් සඳහන් කළේ රජය විසින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 10 වනදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරිපත් කළ බවයි. එහි ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවද පෙත්සම්කරුවන් චෝදනා කර තිබෙනවා. ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වීම සිදුවන බවයි පෙත්සම් වලින් පෙන්වා දී ඇත්තේ. එබැවින් අදාළ පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති සම්මත කිරීමට අවශ්‍යයි නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම් වලින් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මෙරට සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසය තුළ විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
මෙරට සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසය තුළ විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. අද දිනේ නිසා සියලුම උපකුලපතිවරුන් සමග දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණා. විශේෂයෙන්ම මේ වන විටත් උසස් අධ්‍යාපනය අඛණ්ඩව මේ අවුරුදු දෙකකටම අන්තර්ජාලයේ ඔස්සේ පරිගණක පදනම් කරගෙන සියලුම කටයුතු කරගෙන ආවා. නමුත් දැන් රට යථා තත්ත්වයට පත් වෙලා තියෙන නිසා සෑමගේම බලාපොරොත්තුව තිබුණේ අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමයි. උපකුලපතිවරුන් සමග පැවතිච්ච සාකච්ඡාවේදී පළවෙනිම තීරණය තමයි මේ අවස්ථාවේ අපට මූලට මූලලා දේශන ආරම්භ කරන්න පුළුවන් කියන තත්ත්වය. නමුත් ඒ යටතේ සමහර විශ්වවිද්‍යාලවල සමහර පීඨ මේ වන විට සමහර වසරවල් විභාග පවත්වමින් ඉන්නේ. සමහර වසරවල් වල විභාග අවසන් කරලා ඔවුන් කෙටි නිමාඩුව ගත කරමින් ඉන්නේ. සමහර පීඨවල් වල විභාගයට පෙර අධ්‍යයන නිමාඩු. සමහර පීඨයන් වල සම්පූර්ණයෙන්ම දේශන මේ අවස්ථාවේදී පැවැත්වෙනවා. එක්කෝ මූණට මූණලා ක්‍රමයට විශ්වවිද්‍යාලයට රැගෙන ඇවිල්ලා උගන්වනවා. බොහෝ අවස්ථාවන් වලදී අන්තර්ජාලය ඔස්සේ දැනටමත් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ නිසා යම් නිශ්චිත දවසක් නැහැ. මෙන්න මේ දවසේ ඉඳලා තමයි සෑම විශ්වවිද්‍යාලයකම දරුවෝ එන්නේ කියලා. නමුත් මේ තියෙන කාලසටහනත් එක්ක බැලීමේදී අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මාසයේ වෙද්දී සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු විශ්වවිද්‍යාලය තුල කරගෙන යන්න පුළුවන් තත්ත්වයකට අද තීරණය අරගත්තා. අන්තර්ජාලයේ ඔස්සේ පරිගණක පදනම් කරගෙන කටයුතු සිදු කරගෙන යාම අපි ඉතා හොඳින් ක්‍රියාත්මක වුණා ලංකාව තුල. ඇත්තටම අපේ කලාපය තුල ආසියානු සංවර්ධන බැංකුව පර්යේෂණ වලින් ඔප්පු කර තහවුරු කරලා තියෙනවා ශ්‍රී ලංකාව තමයි උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාමත්ම හොඳින් මේ අන්තර්ජාලය භාවිතා කරලා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන ගියේ කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේදී මේ ක්‍රම දෙක ඔස්සේම කටයුතු කරගෙන යන්න. ඒ නිසා යම්කිසි දරුවෙකුට අපහසුතාවයක් තියෙනවා නම් දේශන වලට සහභාගී වෙන්න එවැනි දරුවන්ට අන්තර්ජාලයේ ඔස්සේ හැකියතරම් මේ දේශනය ලබා දෙන්න අද අපි තීරණය කරා. ඒ නිසා මේක ඇත්තටම ද්විත්ව ක්‍රමයේ යටතේම පවත්වාගෙන යන්න අප බලාපොරොත්තු වෙනවා. ඒක මම හිතනවා අපේ උසස් අධ්‍යාපනයේ ඉදිරි පියවරක් කියලා. දෙවනුව විභාග යනාදී අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුලදී ක්‍රීමට අපි කටයුතු කරගෙන යනවා. පිරිසිදු දියබිඳක අපේක්ෂාවන් මුදුන්පත් කෙරෙන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් අදියර කිහිපයක් ජනසතු කිරීම පසුගියදා සිදු කෙරුණා. පිරිසිදු දියබිඳකින් රෝගය දුරලනු පිණිස ක්‍රියාත්මක ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ අදියර 5ක් පසුගියදා ජනසතු කෙරුණා. අහිංසක මිනිසුන් වකුගඩු රෝගය ආදී රෝගාබාධ වලින් මුදවා පිරිසිදු දියබිඳක අපේක්ෂාවන් මුදුන්පත් කිරීමේ උදාරතර අරමුණ පෙරදැරිව මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයත් කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශය මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි මෙම උතුම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. එකී උතුම් මෙහෙවර යටතේ දියත්වන 114 වන 115 වන සහ 116 වන 117 වන මෙන්ම 118 වන ජල පිරිපහදු මධ්‍යස්ථාන ජනසතු කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩමවීමෙන් මෙවර ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය හරහා ජනසතු කෙරුණේ කහටගස් තිගිලිය මහවැව ගලෙන් පිදුරුවැව සියඹලෑව පදවි ශ්‍රීපුර යාය 78 ප්‍රාථමික විදුහල රඹෑව කඩහත පුංචි කුළම ගම්මානය සහ කහටගස් දිගිලිය කුරුඳුවැව යන ගම්මානවල ඉදිකෙරුණු ජල පිරිපහදු මධ්‍යස්ථානයි. මෙලෙස ඉදිකෙරනු එක් ජලපිරි පහදු මධ්‍යස්ථානයක් සඳහා රුපියල් මිලියන 2කට අධික මුදලක් වැයකර තිබෙනවා. ඒ සඳහා වූ දායකත්වය ඇමරිකාවේ පදිංචි ජයන්තා ප්‍රනාන්දු වරුසවිතාන මහත්මිය ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව
කැනඩාවේ ඔන්ටාරියෝහි වෙසෙන කොළඹ විශාකා විද්‍යාලිය ආදී සිසුවියන් සහ හිතමිතුරන් මෙන්ම මොවින් කුලතිලක මහතා සහ හෙන්නායක පවුලේ සැමත් පින්වත් ස්වාමින් වහන්සේ නමකට දීර්ඝායුෂ පිණිස සැදැහැවත් පින්වතුන් පිරිසක් විසිනුත් දරන්නට යෙදුනා. මේ පුණ්‍ය කර්මයන් එක්ක එකතු වෙන බොහෝ දෙනෙකුගේ සිත් ගැන අපි දන්නවා. ලොකු ධනස්කන්ධයක් අතේ තියාගෙන මේ කරන කටයුතු නෙමෙයි. වෙහෙස මහන්සි වෙලා දුක් විඳලා රාත්‍රී කාලේ සමහරට රස්සා කරලා එහෙමයි මේ මිල මුදල් හරි හම්බ කරන්නේ. දැන් සමහරට ලංකාවේ හිතන්නේ පිටරට අයට මුදල් ගොඩාක් ඕන තරම් මුදල් තියෙන ඕන තරම් වියදම් කරන්න. එහෙම එකක් නෑ. ඊටමත් වෙහෙස මහන්සි වෙලා හරි හම්බ කරන්නේ. ඒ වෙහෙස මහන්සි වෙලා හරි හම්බ කරන දේ ඔවුන් මේ අන්නෑගේ සැපේ වෙනුවෙන් වියපැහැදම් කරන්නේ ඔවුන් තුල තියෙන ඡාග සම්පත්තිය නැමැති මහා ධනය නිසා. එතකොට ඡාගය නැමැති ධන සම්පත්තිය උපද්දලා දෙන්නේ කුමකින්ද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින්. ඉතින් ඒ නිසායි පින්වත්නි ඔබේ ජීවිතවලත් ඡාගය නැමැති සම්පත්තිය ඇති කරගන්න ඔබේ ජීවිතෙත් හැකි ආකාරයකින් අන්නගේ සැපේ වෙනුවෙන් යහපත වෙනුවෙන් කටයුතු කරන්න. ඒ තුලින් ඔබේ ජීවිත රැස්වෙන විපාකය බොහෝ මේ සසරේ ඔබට යහපතක් උපද්දලා දෙයි. පිරිසිදු දියබිඳක් ලබාදීම උදෙසා මෙකි එක් ජලපිරිපහදු මධ්‍යස්ථානයකින් දිනකට ජලය ලීටර 15,000ක් නිකුත් කෙරෙනු ඇති. එකී දියවරෙන් නිරෝගී පරපුරක් බිහි කරන්නට ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ගෝලීය වශයෙන් වැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කරන BA5 කොවිඩ් අනුප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ 4කින් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අංශය අනාවරණය කර තිබෙනවා. සීග්‍ර පැතිරීමක් සහිත BA5 කොවිඩ් අනුප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ 4කින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. එම ප්‍රදේශවලින් ලබාගත් ජෛව පටල සාම්පල 67ක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඉන් 60කම මෙම කොවිඩ් අනුප්‍රභේදයේ තිබී හමු වූ බවද ඒ මහතා සඳහන් කළා. එමෙන්ම අනෙකුත් ඔමික්‍රෝන් අනුප්‍රභේද අනෙක් සාම්පල 7 තිබී සොයාගත් බවයි වාර්තා වන්නේ. මෙලෙස පරීක්ෂාවට ලක් කර ඇත්තේ කොළඹ ගම්පහ කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පලයන් වීම විශේෂත්වයක්. මේ අතර ගත වූ දිනේම රටින් නව කොවිඩ් ආසාදිතයන් 66ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,69,033ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේම රටින් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,654ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 1,221ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,51,158ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමු කිරීමේ ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දී තිබෙනවා. අතරමැදි තැරවකරුවන්ට හසු වී සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත වන්නන් මිනිස් වෙළඳාමේ නිරත ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසු වන බවයි එම කාර්යාංශය පෙන්වා දෙන්නේ. විචිත්‍ර ලෝකයක්ම වන ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වී අපයෝජනයන්ට අතවරයන්ට මෙන්ම පීඩාවන්ට ලක් වී ජීවිතය අඳුර කර නොගන්නා ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාව වෙත දැනුම් දී තිබෙනවා. එමෙන්ම විදේශ රැකියා සඳහා යොමු වීමේදී රැකියාවේ සහ පවුලේ සමාජිකයන්ගේ සුරක්ෂිත භාවය වැදගත් වන බැවින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගෙන විදේශගත වන ලෙසයි එම කාර්යාංශය අවධාරණය කර ඇත්තේ. ඉදිරියේදී මගේ අවශ්‍යතාවයන්ට අනුව යාපනයේ සිට කොළඹ කොටුව දක්වා සිදු කරන දුම්රිය ගමන්වාර ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උතුරු පළාතේ පොදු ප්‍රවාහන සේවය පවතින ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී. එමෙන්ම යාපනයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ආරම්භ කිරීමටද ඉදිරියේදී සැලසුම් කර ඇති බවයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. මේ අතර අමාත්‍යවරයා යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රියෙන් ගමන් කරමින් දුම්රිය මාර්ගයේද නිරීක්ෂණය කළ අතර අමාත්‍යවරයා ඇතුළු පිරිස යාපනයේ ඩිපෝව සහ තවත් ආයතන කිහිපයක්ද නිරීක්ෂණය කරනු ලැබුවා.
යුවාන් වැංක් 5 චීන පර්යේෂණ නෞකාව අද සවස මෙරටින් පිටත්ව යන බව හම්බන්තොට වරායේ හබ මාස්ටර්වරයා සඳහන් කර තිබෙනවා. ආන්දෝලනාත්මක චීනයේ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරායට ළඟා වුණා. චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල ලුහු බැඳීම් සහ සහායවීමේ තාක්ෂණය ඇතුළු පහසුකම් සහිත යුවාන් වැංක් පන්තියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වැනි පරම්පරාව නියෝජනය කරන නෞකාවක් ලෙසයි හඳුන්වන්නේ. රොබෝ තාක්ෂණයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය පල්ලකැලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ස්ථාපිත කර තිබෙනවා. රුපියල් බිලියන 9ක වියදමින් ඉදිකර ඇති මෙම නිෂ්පාදනාගාරය සේලයින් බෝතල මිලියන 55ක වාර්ෂික නිෂ්පාදන ධාරිතාවයකින් යුක්ත වනු ඇති. මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සේලයින් අවශ්‍යතාවය බෝතල් මිලියන 15ක් වන අතර දේශීය අවශ්‍යතාවය මෙම කර්මාන්ත ශාලාවෙන් සපුරා ගැනීමටයි රජයේ අවධානය යොමු ඇත්තේ. එමෙන්ම දැනට එහි නිෂ්පාදන අපනයනය කරන අතර යුරෝපා පොළ ජයගැනීමේ අපේක්ෂාවෙන් කර්මාන්ත ශාලාව සඳහා යුරෝපා තත්ව සහතිකය ලබා ගැනීමටද කළමනාකාරීත්වය සැලසුම් කර තිබෙනවා. දිනක සටහන් නිමුවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අගෝස්තු මාස 23 වනදා ජාත්‍යන්තර කීර්තියට පත් විනයදර ධර්මදර සුපේක්ෂල ශික්ෂාකාමී අග්‍රගණ්‍ය පඳිරුවනක් වූ අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ බලංගොඩ කිරිදිගල නම් ග්‍රාමයේදී ජන්ම දායාද ලබා ඇත්තේ 1896 අගෝස්තු මාස 23 වන දිනයි. ශ්‍රී ලාංකීය සංගීතය තුළ සාම්ප්‍රදායික ශෛලිය නිසා විශාල අභිනන්දනයකට හා ජනප්‍රියතාවයකට පත් වූ නන්දා මාලිනී නම් විශිෂ්ට ගායන ශිල්පිනිය උපත ලබා ඇත්තේ 1943 අගෝස්තු මාස 23 වන දිනයි. වහල් වෙළඳාම සහ එහි අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය අගෝස්තු මාස 23 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6 ඉදිරියට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.